මේ ශ්‍රේණියේ තුන්වෙනි වාරයේදී අපිට හම්බෙන පළවෙනි පාඩම අසමානතා. එතකොට අපිට මෙන්න මේ පාඩමේදී අසමානතාවයක් හඳුනා ගැනීම, ඊට පස්සේ අසමානතාවයක් අපේ අසමානතාවයක විසඳුම් නිරූපණය කිරීම, අසමානතාවයක් විසඳීම යන කොටස් තුන යටතේ අපිට මේ පාඩම කොටස් තුනක් විදිහට වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ කොටස් තුනේදී අපිට හම්බෙන පළවෙනි දේ තමයි අසමානතාවල අසමානතාවයක් කියන්නේ මොකද්ද? අසමානතාවයක් හැදෙන්නේ කොහොමද? අසමානතාවයක් අපි අඳුරගන්නේ කොහොමද? ඔන්න ඔය ටික තමයි අපිට අසමානතාවයක් හඳුනා ගැනීම යටතේදී කරන්න තියෙන්නේ. හරි පුතේ, මාතෘකාව ලියන්න අසමානතා. මාතෘකාව ලියාගන්න අසමානතා. අනුමාතෘකාවක් විදිහට ලියාගන්න අසමානතාවයක් හඳුනා ගැනීම. අනුමාතෘකාව ලියාගන්න අසමානතාවයක් හඳුනා ගැනීම. හරි. මම අසමානතාවයක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට පැහැදිලි කරලා දෙන්න පොඩි උදාහරණයක් ගන්න. සරල උදාහරණයක්. ඒ සරල උදාහරණයේදී ඔයාලට අසමානතාවයක් කියන්නේ මොකද්ද? සමීකරණයක් එක්ක ගත්තහම අසමානතාවයක තියෙන වෙනස මොකද්ද? ඔන්න ඔය කියන කාරණා ටික පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. හරි. උදාහරණයක් විදිහට මම ගත්තොත් අපි හැමෝම දන්නවා තැටි තරාදිය කියන කෙනා. එහෙනම් මම උදාහරණයක් විදිහට තැටි තරාදියක් ගත්තොත් එහෙම මේ තැටි තරාදියේ විශේෂත්වය තමයි මෙයාගේ තැටි දෙක ස්කන්ධය අතින් සමාන වෙලා තියෙන්නේ. එහෙමනම් මම මෙන්න මේ විදිහට තැටි තරාදිය ඇඳලා පෙන්නන්නම්. මේකේ මම එක පැත්තකට දාලා තියෙනවා අපි හිතමු සීනි කියලා. අපි හැමෝම දන්න එකක් නේ සීනි. හරි. මේ පැත්තට දාලා තියෙනවා මම ග්‍රෑම් 500ක පඩියක්. කිලෝග්‍රෑම් එකක් ඕනේ. අපි ග්‍රෑම් 500ක් ගමු. එහෙනම් ග්‍රෑම් 500ක පඩියක් මම මේ දකුණු පැත්තේ තරාදි තැටියට දාලා තියෙනවා. වම් පැත්තේ තරාදි තැටියේ තියෙනවා සීනි. එහෙමනම් දැන් මෙන්න මේ තරාදිය දිහා බලපුවාම අපි හැමෝම දන්නවා මේ තරාදියේ තැටි දෙක බැලන්ස් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් තැටි දෙක සමාන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේකෙදි අපිට කියන්න පුළුවන් මෙන්න මේ වම් පැත්තේ තැටියේ තියෙන සීනි වල ස්කන්ධය මේ දකුණු පැත්තේ තියෙන ග්‍රෑම් 500 පඩියට සමාන වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙමනම් අපිට මේක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට සීනි වල ස්කන්ධය සමානයි ග්‍රෑම් 500යි කියලා ලියන්න පුළුවන්. එහෙනම් මෙන්න මේකකට අපි කියනවා සමානතාවයක්. එහෙම නැත්නම් අපිට මේකට දැන් සමානතාවය කියපුවාම වචනේ අපිට හුරු නැහැ. එහෙනම් අපි මේකට කියනවා සමීකරණයක් කියලා. දැන් එහෙනම් පැහැදිලි වෙන්න ඇති. අපි සීනි එක පැත්තකට දාලා එක පැත්තකට ග්‍රෑම් 500 පඩියක් දාපුවාම මෙන්න මේ සීනි වල ස්කන්ධය අපිට හරියටම ග්‍රෑම් 500ට සමාන වෙලා ආවා. එහෙමනම් අපි හැමෝම දන්නවා මේකෙදි මෙන්න මේ සීනි වල ස්කන්ධය ග්‍රෑම් 500යි කියලා. හරි. මම තවත් උදාහරණයක් ගන්නවා. මම ඒකෙදි මෙන්න මේ තරාදි තැටි දෙක බැලන්ස් නොවිච්ච, ඒ කියන්නේ තරාදි තැටි දෙකේ ස්කන්ධයන් සමාන නොවිච්ච තැටි තරාදියක් තමයි ඔයාලට ඇඳලා පෙන්නන්නේ. එහෙනම් මම යන්නේ තැටි තරාදියේ වම් පැත්තේ තැටියට දානවා. අපි උදාහරණයක් විදිහට හිතමු අල කියලා. එහෙනම් මට දැන් මේ අලවල ස්කන්ධය තමයි කියා ගන්න ඕන වෙලා තියෙන්නේ. එහෙනම් මම වම් පැත්තේ තරාදි තැටියට දානවා අල ගෙඩි කීපයක්. දකුණු පැත්තේ තරාදි තැටියට දානවා මම කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් තියෙන යකඩ පඩියක්. හරි. දැන් එහෙනම් මෙන්න මේ තරාදිය දිහා බලපුවාම මේ අලවල ස්කන්ධය කියලා අපි හදාගෙන තියෙන තරාදිය දිහා බලපුවාම ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ අලවල ස්කන්ධය කාට වඩා වැඩිද? කිලෝග්‍රෑම් 1කට වඩා වැඩි කියලා කියන්න පුළුවන්. හේතුව තමයි මේ කලින් එකේදී වගේ මේ තැටි දෙක සමාන වෙලා තිබ්බේ නැහැ. මේකෙදි මේ අල කියලා අල දාලා තියෙන පැත්තේ තැටිය අනිත් කිලෝග්‍රෑම් එකේ තැටියට වඩා චුට්ටක් පාතින් තියෙන්නේ. එහෙනම් අපිට මෙන්න මේ තරාදිය දිහා බලපුවම කියන්න පුළුවන් මේ අලවල ස්කන්ධය කාට වඩා විශාලයිද? කිලෝග්‍රෑම් 1ට වඩා විශාලයි කියලා.
එහෙනම් අපි ඕක වචනෙන් ලියුවොත් අපිට ලියන්න පුළුවන් අල ස්කන්ධය විශාලයි කාට වඩාද? එහෙනම් ඔන්න මම අසමානතා ලකුණක් පාවිච්චි කරා විශාලයි කිලෝග්‍රෑම් එකකට වඩා කියලා ලියන්න පුළුවන්. හරි. පැහැදිලි නේද? එහෙමනම් මෙන්න මේ වගේ සංකේතයකට අපි කියනවා අසමානතා ලකුණු කියලා. මෙන්න මේ විදිහට ලියන එකට අපි කියනවා අසමානතාවයක් කියලා. හැබැයි මේක අපි වචන පාවිච්චි කරලා ලියපු අසමානතාවයක්. අපිට ගණිතයේදී මෙන්න මේ අල වෙනුවට x හරි y හරි a හරි නොදන්නා බීජීය පදයක් එන්න පුළුවන්. එහෙමනම් දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති සමීකරණයක් කියන්නේ මොකද්ද? අසමානතාවයක් කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ අපිට මේකෙදි තව දෙයක් දැනගන්න ඕනේ. මෙන්න මේ සමීකරණයක සහ අසමානතාවයක තියෙන විසඳුම් වල විශේෂත්වයන් මොනවද කියලා. හරි. ඒකත් මම මෙතනින් කියලාම ඔයාලට ලියන්න දෙන්නම්. එහෙනම් අපි සමීකරණයක් ගත්තොත් ඒ සමීකරණයේ මෙන්න මේ සීනි වල ස්කන්ධය ග්‍රෑම් 500ම තමයි. ඕක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ සීනි වල ස්කන්ධයේ ග්‍රෑම් 500 කියන නියත අගයක පවතිනවා. හැබැයි අසමානතාවයක ඕක ගත්තාම අපිට කියන්න බෑ මෙන්න මේ අලවල ස්කන්ධය කොච්චරද කියලා. හැබැයි අපි එකම එක දෙයක් දන්නවා. ඒක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයට වඩා විශාලයි කියන එක. එහෙමනම් මේක කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 100ක් වෙන්න පුළුවන්. කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 150ක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500ක් වෙන්න පුළුවන්. ඔය විදිහට එකට වඩා විශාල ඕනෑම ස්කන්ධයක් තියෙන්න පුළුවන්. මෙන්න මේ අලවල ස්කන්ධය. පැහැදිලි නේද? එහෙනම් සමානතාවයකට එහෙම නැත්නම් සමීකරණයකට නියත විසඳුම් එකක් පමණක් තියෙනවා. හැබැයි අසමානතාවයකට නියත වශයෙන්ම එක විසඳුමක් තියෙනවා කියන්න බෑ අපිට. අපි දන්නේ කිලෝග්‍රෑම් එකට වඩා මේක විශාල බව පමණයි. හරි. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි පළවෙනියට මෙන්න මේ තරාදිය අඳගන්න. මෙන්න මේ අපි සීනි දාලා ස්කන්ධය හොයලා තියෙන තරාදිය අඳගන්න. මෙන්න මෙයා පළවෙනිය. එහා පැත්තේ අඳින්න එපා. මේක අඳින්න එපා. පළවෙනියට අඳගන්න. මෙන්න මේ සීනි වල ස්කන්ධය මනින්න අපි දාගෙන තියෙන තරාදිය. හරි. ඇඳලා යටින් ලියාගන්න සීනි වල ස්කන්ධය සමානයි ග්‍රෑම් 500යි. සීනි වල ස්කන්ධය සමානයි ග්‍රෑම් 500යි. හරි. අපි ඊට යටින් තරුවක් දාලා ලියාගමු. රතු පෑනෙන් තරුවක් දාලා ලියාගන්න. ඉහත ආකාරයට ලියන්න. රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න මේකට ඇරේ. ඉහත ආකාරයට සමාන ලකුණක් සහිතව සමාන ලකුණක් සහිත ලියනවා. සමාන ලකුණක් සහිතව ලියනු ලබන ඉහත ආකාරයට සමාන ලකුණක් සහිතව ලියනු ලබන ප්‍රකාශනයක් සමීකරණයක් ලෙස හඳුන්වන අතර සමීකරණයකදී එහි විසඳුම් ලෙස නියත අගයක් ලැබේ. හරි. අපි ඊට පස්සේ මෙන්න මේ තරාදියම මම චුට්ටක් වෙනස් කරනවා. අපි මේ පැත්ත ගැන පස්සේ කතා කරමු. මම මේ තරාදියම තව චුට්ටක් වෙනස් කරලා මම ඔයාලට මේක බීජීය පදයක් දාලා කියලා දෙන්න හදන්නේ. එහෙනම් දැන් කලින් සැරේ අපි මේකට දාලා තිබ්බේ සීනි. හැබැයි මේ සැරේ අපි දාලා තියෙනවා x කියලා නොදන්නා ද්‍රව්‍යයක්. ඒකේ යම්කිසි ස්කන්ධයක් තියෙනවා. එහෙමනම් මේ පැත්තට මම පඩියක් දාපුවාම ග්‍රෑම් 100 පඩියක් දාපු ගමන් මේක හරියටම සමාන වුණා. එහෙමනම් දැන් අපිට මෙන්න මේ තරාදිය දිහා බලලා සමීකරණයක් ලියන්න පුළුවන්. මෙන්න මේ x සමානයි
කාටද අපි මෙතන ග්‍රෑම් අයින් කරමු. අපි හිතමු මෙතන ග්‍රෑම් 100යි තියෙන්නේ කියලා. ග්‍රෑම් 100 පඩියක් තමයි මේ තියෙන්නේ. එහෙනම් මෙතන x කියලා මොනවද අපි දන්නේ නැති જાතියක් තියෙනවා. ඕකටනේ අපි VG පදයක් කියන්නේ නේද? එහෙනම් මෙන්න මේ පැත්තේ ග්‍රෑම් 100ට මේ x සමාන හින්දා අපිට මේක දැන් ඔන්න සමීකරණයක් විසඳුම් විදිහට ලියන්න පුළුවන් x සමානයි 100යි කියලා. හරි. පළවෙනි උදාහරණය කියලා දාලා ඒකත් අඳ ගන්නකො. හරි. ඒ උදාහරණයෙන් පස්සේ දැන් සමීකරණයක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට පැහැදිලියි. සමානයි. හරියටම x වල ස්කන්ධය සමානයි ග්‍රෑම් 100ට. ඒ හින්දා අපි යාට කිව්වා සමීකරණයක් කියලා. අපි ඊළඟට මෙන්න මෙයාව ඉඳගමු. හරි. මේ තරාදිය අඳින්න ඊළඟට. හරි. මේක අඳින්නකො. එතලා යටින් ලියා ගන්න අල ස්කන්ධය විශාලයි මේ අසමානතා ලකුණ දාලම ලියා ගන්න කිලෝග්‍රෑම් එකට වඩා. අල ස්කන්ධය විශාලයි. එතකොට මෙන්න මේ විශාල කට ඇරලා තියෙන පැත්තට තමයි අපි විශාල පැත්ත කියලා කියන්නේ. මෙහෙලා තියෙන පැත්ත කුඩා පැත්ත. අපි ඒක තරුවක් දාලා ඊට පස්සේ ලියමු. අලවල ස්කන්ධය විශාලයි කිලෝග්‍රෑම් එකට වඩා. එහෙනම් යටි ලියන්නකො මෙහෙම තරුවක් දාලා ලියන්න. ඉහත තැටිතරාදියෙහි ඇති ලියන්න තරුවක් දාලා. ඉහත තැටිතරාදියෙහි ඇති අල ප්‍රමාණයෙහි ස්කන්ධය අල ප්‍රමාණයෙහි ස්කන්ධය අල ප්‍රමාණයෙහි ස්කන්ධය කිලෝග්‍රෑම් 1කට වඩා වැඩි වේ. නැත්නම් කිලෝග්‍රෑම් 1කට වඩා විශාල වේ. එය අසමානතා ලකුණු සහිතව ඉහත නිරූපණය කර ඇත. එය අසමානතා ලකුණු සහිතව ඉහත නිරූපණය කර ඇත. හරි. ඊළඟට තරුවක් දාලා මෙන්න මේකත් ලියාගන්න. අසමානතා ලකුණු වල කොහොමද අපි මේ විශාල කුඩා පැත්ත අඳුරගන්නේ කියන එක. එහෙමනම් මම මේ පැත්තේ ලියනවා විශාල කියලා. විශාලයි නම් විශාල පැත්තට කට ඇරිලා තියෙන්න ඕනේ. එහෙනම් මේ පැත්තට එන්න ඕනේ කුඩා පැත්ත. ඒ වගේම තමයි අපි කුඩා පැත්ත මෙහාට ගත්තොත් එහෙනම් මේකේ කට වැහෙන පැත්ත මේ පැත්තට එන්න ඕනේ. හරි. ඒකත් ලියා ගන්නකො තරුවක් දාලා. රතු පෑනෙම ලියාගත්තත් කමක් නැහැ ඒක. හරි. රතු පෑනෙම මේක ලියා ගන්න. ඊළඟට මම මේකෙදිත් අර විදිහටම ඔයාලට උදාහරණයක් ආයෙකක් අපි අඳින්න වෙනවා. උදාහරණයක් අපි ඇඳලා ඒක ලියමු. එහෙනම් මේකෙදි මම උදාහරණ දෙකක් ඔයාලට කියලා දෙන්නම්. ඒ හින්දා මම මේක සම්පූර්ණයෙන්ම මකලා අලුතෙන් උදාහරණ දෙකක් විදිහට ඔයාලට අසමානතාවය කියලා දෙන්නම්. එහෙමනම් අපි තරාදියක්ම උපයෝගී කරගමු. මෙන්න මේ තරාදිය මම අඳිනවා මේ විදිහට තමයි ඒකේ ස්කන්ධයන් තියෙන්නේ. බලන්නකෝ. හැබැයි මේකෙදි දැන් අර කලින් සැරේ ගත්තා වගේ අපි අලවත් සීනිවත් අපි දන්න දෙයක් නෙමෙයි ගන්නෙ. මේ නොදන්නා පදයක් ගන්නවා. එහෙනම් මම හිතනවා මේ පැත්තේ A කියලා මොනවා හරි තිබ්බා. එයාගේ ස්කන්ධය අපි මේ පැත්තේ ග්‍රෑම් 200ක පඩියක් දාලා තියෙනවා. දැන් එහෙනම් ඔයාලට මේක අසමානතාවයක් විදියට කියන්න පුළුවන්. මොකද්ද මේ වෙලා තියෙන්නේ? A වල ස්කන්ධය 200ට වඩා වැඩි වෙලාද අඩු වෙලාද? හිතලා බලන්න. දැන් තරාදිය දිහා බලපුවහම අපිට ටක් ගාලා කියන්න පුළුවන් එහෙනම් මේ 200 පැත්ත තමයි බර වැඩි පැත්ත. ස්කන්ධයේ වැඩි පැත්ත තමයි මේ 200 තියෙන පැත්ත. එහෙමනම් A වල ස්කන්ධය අනිවාර්යෙන් 200ට වඩා කුඩායි.
එහෙනම් අපිට ඔක අසමානතාවයක් විදිහට ලියන්න පුළුවන් කොහොමද? a කුඩායි කාට වඩාද? 200ට වඩා. හරි. ඔය එක උදාහරණයක්. හරි. අඳින්න පුතේ. මම මේ ඊළඟ උදාහරණය අඳින ගමන් ඔයාලත් ඒව අඳ ගන්න. එහෙනම් ඊළඟ උදාහරණය මම ගන්නවා මේ අතට තියෙන තරාදිය. ඔයාලා අඳගෙන අඳින්න මේක බලාගෙන. එහෙමනම් මේ පැත්තේ මම මේ පැත්තට දානවා y කියලා මොනවා හරි જાතියක්. y කියලා මොනවා හරි જાතියක්. මේ පැත්තේ තියෙනවා 500යි කියලා ග්‍රෑම් 500 පඩියක්. එහෙනම් දැන් ඔයාලට කියන්න පුළුවන් මේ y වල ස්කන්ධය කාට වඩා විශාලයිද? 500ට වඩා විශාලයි කියලා. එහෙනම් අපිට දාන්න පුළුවන් මේක අසමානතාවයක් විදිහට y විශාලයි. මේක අසමානතාවයක් විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් y විශාලයි කාට වඩාද? 500ට වඩා. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති මොකද්ද අසමානතාවයක් කියන්නේ කියන එක. මෙන්න මේ උදාහරණ දෙක ලියවහම හරි. ටක් ගාලා ලියා ගන්නකො. ඊළඟට රතු පෑනෙන් තරුවක් දාලා යටින් ලියා ගන්න. දැන් අපි කීවා සමීකරණයකදී තියනවා කියලා සමීකරණයට නියත විසඳුම් එකක්. හැබැයි අසමානතාවයට නියත විසඳුම් එකක් අපිට ගන්න බෑ. එකක් කියලා කියන්න බෑ නේද? කාටවත් කියන්න බෑ මෙතන y වල ස්කන්ධය 501යි කියලා. ඒ කියන්නේ 501ක් වෙන්න පුළුවන්. හැබැයි කාටවත් හරියටම කියන්න බෑ මේක 501යිමයි කියලා කියන්න බෑ. පැහැදිලි නේද මම කියන එක? 501 වෙන්න පුළුවන්. හැබැයි කාටවත් කියන්න බෑ මේකේ උත්තරේ y වල උත්තරේ 501 විතරමයි කියලා කියන්න බෑ. එහෙනම් අපි ඒක තරුවක් දාලා ලියමු යටින්. ලියන්නකෝ. අසමානතාවයකදී නොදන්නා බීජීය පදය සඳහා ලැබෙන පිළිතුර. අසමානතාවයකදී නොදන්නා බීජීය පදය සඳහා ලැබෙන පිළිතුර නියත එක් අගයක් නොගනී. නියත එක් අගයක් නොගනී. ඒ කියන්නේ අගයන් ගොඩක් තියෙනවා. එක අගයක් ගන්නෙ නැහැ. නියත එක් අගයක් නොගනී. හරි නේද දරුවෝ? දැන් මම හිතනවා අසමානතාවයක් කියන්නේ මොකක්ද කියලා ඔයාලට හරියටම පැහැදිලි වෙන්න ඇති. එතකොට ඔන්න ඔය විදිහට නියත වටිනාකමක් නැතුව හැබැයි සීමාවක් තියෙනවානේ. හැබැයි සීමාවක් තියෙනවා. බලන්නකෝ අපි ගත්ත උදාහරණයක් මේ y විශාලයි 500ට වඩා. සීමාවක් තියෙනවා 500ට වඩා විශාල වෙන්න ඕනේ. එතකොට අපි සීමාවක් විතරක් ගන්න නියත වශයෙන් එක් පිළිතුරක් අපිට ගන්න බැරි ප්‍රකාශනයකට අපි කියනවා අසමානතාවයක් කියලා. එහෙමනම් අපි අසමානතා ලකුණු විදිහට මෙන්න මේ සංකේතය සහ ඕකෙම අනිත් පැත්තට තියෙන මෙන්න මේ සංකේත දෙක පාවිච්චි කරනවා. හරිනේ? තවත් මේකේ සංකේතයක් තියෙනවා. ඒ සංකේතය මෙන්න මෙහෙම සමාන ලකුණුකුත් එක්ක තියෙන්නේ. මේකෙත් මේ විදිහට සමාන ලකුණුකුත් එක්ක තියෙන්නේ. ඒක එහෙනම් මම ඊළඟට උදාහරණ දෙකක් එක්ක කියලා දෙන්නම්. හරි. ලියන්නකො තරුවක් දාලා ලියන්න. x විශාලයි 5. x විශාලයි 5. දැන් බලන්න ඒවා කියවන හැටි. x විශාලයි කාට වඩාද? 5ට වඩා. ඒකයි අපි කියන්නේ x විශාලයි. විශාල පැත්තේ තියෙන්නේ x විශාලයි 5ට වඩා. ඒක අපි සරලව කියනවා x විශාලයි 5යි කියලා. හරි. එහෙනම් අපි දරුවක් දාලා මේක ලියන්නේ. ලියන්නකො x විශාලයි 5 අසමානතාවයේදී විසඳුම් සලකමු. ඔන්න මම ඔයාලට අසමානතාවයක විසඳුම් හොයන හැටි කියලා දෙන්න හදන්නේ. අපි බලමු ඒක ආකාර දෙකක් තියෙනවා. x විශාලයි 5 අසමානතාවයේදී විසඳුම් සලකමු.
හරි. මේක මම ප්‍රශ්න දෙකක් විදිහට ඔයාලට කියලා දෙන්නම්. පළවෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් 1 දාලා ලියා ගන්න මේකේ පළවෙනි ප්‍රශ්නේ මම මේක ඔයාලට ප්‍රශ්නයක් විදිහට තමයි කියලා දෙන්නේ මේ උදාහරණේ. දරුවක් දාලා අපි ප්‍රශ්නයක් විදිහට ලියමු. එහෙනම් අපි සලකන්න හදන්නේ x විශාලයි 5 කියන අසමානතාවයේ විසඳුම් මොනවද කියන එක තමයි අපි හොයාගන්න හදන්නේ. හරි. ඒකේ විසඳුම් අපිට ආකාර දෙකකට අපෙන් අහනවා. දැන් 9 වසරේ දරුවෝ විදිහට 9 වසරේ දරුවන්ගෙන් මේකේ උත්තරය ආකාර දෙකකට අහන්න පුළුවන්. එහෙමනම් පළවෙනි ආකාරය තමයි ලියන්නේ මෙහෙම. ඉහත අසමානතාවයේහි ලියන්න. ඉහත අසමානතාවයේහි නිකිලමය විසඳුම්. නිකිලමය විසඳුම්. කුලකය ලියන්න. ඉහත අසමානතාවයේහි නිකිලමය. අන්න එතන මේ වචනේ තමයි විශේෂත්වය. නිකිලමය විසඳුම් කුලකය ලියන්න. හරි. වරහන් ඇතුලේ දාගන්න නිකිලමය විසඳුම් කියපුවාම ඔක තව විදිහකට අහන්න පුළුවන් අපෙන් පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම්. එහෙනම් මතක තියාගන්න නිකිලමය විසඳුම් කියලා අහන්නේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම්. වැඩි නිකිල කියන වචන ගැන හිතන්න යන්න ඕනේ නැහැ. එහෙනම් නිකිලමය විසඳුම් කියලා අහන්නේ අපෙන් පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම්. වරහන් ඇතුලේ දාගන්න පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම්. එකක් දාගන්න. වරහන් ඇතුලේ දාගන්න පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම්. එහෙනම් දැන් මම ඊළඟටත් නිකිලමය විසඳුම් කියපුවාම ඔයාලට ටක් ගාලා මතක් වෙන්න ඕන එහෙනම් මේ කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් ගැන. හරි. එහෙමනම් අපිට මෙන්න මේ නිකිලමය විසඳුම් කුලකය ආකාර දෙකකට ලියලා පෙන්නන්න පුළුවන්. හොඳට බලා ගන්න මේක අපිට ආකාර දෙකකට ලියන්න පුළුවන්. දැන් පටල ගන්න එපා. මම මේ x විශාලයි 5 කියන අසමානතාවයේ විසඳුම් වර්ග දෙකක් ගැන ඔයාලට කියලා දෙන්න හදන්නේ. තේරුම් ගන්න. හොඳට අවධානයෙන් ඉන්න. මම මේ කියලා දෙන්න හදන්නේ x විශාලයි 5 කියන අසමානතාවයේ විසඳුම් වර්ග දෙකක් ගැන. එතකොට එක විසඳුම් වර්ගයක් නිකිලමය විසඳුම් කියලා ඔන්න මම රෝමි ඉලක්කම් 1 යටතේ ඔයාලගෙන් අහනවා. මම රෝමි ඉලක්කම් 2 යටතේ අනෙක් විසඳුම මොකක්ද කියලා ඔයාලට කියලා දෙනවා. එහෙමනම් මේ රෝමි ඉලක්කම් 1 යටතේ මම නිකිලමය විසඳුම් අහනවා. දැන් ඒක ඇතුලේ තාපව කොටස් දෙකක් තියෙනවා. බලන්නකෝ. ඒ නිකිලමය විසඳුම් ඇතුලේ තාපව කොටස් දෙකක් තියෙනවා. අපිට නිකිලමය විසඳුම් කුලකයක් විදිහට ලියලා පෙන්නන්න පුළුවන්. එහෙමනම් අපි කුලකයක් විදිහට අහලා තියෙන්නේ. අපි කුලකයක් විදිහට ලියලා පෙන්නමු. බලන්න අපිට කියනවා මෙන්න මේ x ගන්න පුළුවන් අගයන් කාට වඩා විශාලයි කියලාද? 5ට වඩා විශාලයි කියලා. එහෙමනම් දැන් 5ට වඩා විශාල පූර්ණ සංඛ්‍යා මොනවද තියෙන්නේ? 6න් පටන් ගත්තාම 6 7 8 9 10 11 කියන ඔය ඔක්කොම 5ට වඩා විශාල පූර්ණ සංඛ්‍යා. එහෙමනම් අපිට මෙතන ගන්න පුළුවන් 6 x වෙනුවට 6 ගන්න පුළුවන්. හරි නේද? 5ට වඩා විශාලයි. 7 8 9 10 11 12 ඔය විදිහට අපිට මේක ලියලා ඉවරයක් කරගන්න බැරි වෙනවා. ඒ හින්දා අපි මේකෙදි ඔන්න ඔහොම තව ටිකක් දානවා. තවත් ඉස්සරහට මේක යනවා කියන්නේ මේ කුලකය ඔන්න අපි ওই විදිහට ලියනවා. එහෙනම් මේකට අපි කියනවා අපරිමිත කුලකයක් කියලා කියනවා. මතකද නේද? කුලක පාඩම දැන් අපිට ඉස්සරහදී හම්බ වෙනවා. එතකොට අපි මේ වගේ වචන ගැන මොනවද කියලා කියමු. හරි. එහෙමනම් කුලකයක් අවයව සහිතව ලියන්න ඔයාලා දන්නවා. සංකල වරහන් දෙකක් ඇතුලේ අවයව අතරට ක්‍රමාවක් දාලා අපි මේ විදිහට ලියනවා. අවයවයන් ඉවර නැති හින්දා මේක ඉවරයක් කරන්න බැරි හින්දා අපිට මේක ලියලා ඉවර කරන්න බැරි හින්දා අපි ටිකක් දානවා. එහෙමනම් මේ උදාහරණයෙන් ඔයාලට තේරෙන්නේ නැති අසමානතාවයකට නියත විසඳුම් එකක් නැති බව. අපි තරුවක් දාලා කලින් ලියවනේ නියත විසඳුම් එකක් නැති බව මේ උදාහරණයෙන් තේරෙන්න ඇති. එහෙමනම් ඔන්න අපි මෙයාගේ විසඳුම් ටික මෙයාගේ මොන විසඳුම්ද? නිකිලමය විසඳුම් ටික කුලකයක් විදිහට ලියලා පෙන්නුවා. කුලකයක් විදිහට ලියලා පෙන්නුවා. තව විශේෂත්වයක් තමයි මෙයාගේ නිකිලමය විසඳුම් ටික අපිට සංඛ්‍යා රේඛාවක දක්වන්න පුළුවන්. හරි. එහෙනම් මේකට යටින් මේ රෝමි ඉලක්කම් 1 කියලා දැන් ඔයාලා ප්‍රශ්නේ ලියවා උත්තරෙත් ලියාගෙන ඒකට යටින් ලියන්න මෙන්න මේ විදිහට. හරි. කොහොමද අපි ලියන්නේ? දැන් රෝමි ඉලක්කම් 1 කියලා ඔයාලා ප්‍රශ්නේ ලියලා තියෙනවා. ප්‍රශ්නෙට යටින් මේ උත්තරෙත් ලියාගන්න. ලියලා ඒකට යටින් මෙන්න මේ විදිහට ලියාගන්න. හරි. ලියන්නකො නම් මෙහෙම. ඉහත අසමානතාවයේහි
නිකිලමය විසඳුම්. නිකිලමය විසඳුම්. දැන් මේ තාම අපි කතා කරන්නේ නිකිලමය විසඳුම් ගැන. නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරමු. සංඛ්‍යා රේඛාවක ලකුණු කරමු. හරි. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි නේද දරුවෝ? මොකද්ද නිකිලමය විසඳුම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර දෙක කියලා? එකක් නිකිලමය විසඳුම් ටික අපිට කුලකයක් විදියට ලියන්න පුළුවන්. අනිත් එක නිකිලමය විසඳුම් ටික අපිට සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න පුළුවන්. එහෙමනම් දැන් ඔන්න අපි කරන්න හදන්නේ මොකද්ද? මෙයාගේ නිකිලමය විසඳුම් ටික සංඛ්‍යා රේඛාවක ලියලා දක්වන්න. එහෙම නැත්නම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න හදන්නේ. හරි. මම සංඛ්‍යා රේඛාවක් ඇඳොත් මෙන්න මේ විදිහට මේකේ මම ඍණාගයන් ටිකකුත් ගන්නම්. දැන් හැමෝම දන්නවා සංඛ්‍යා රේඛාවක් අඳිද්දී මොනවද තියෙන්න ඕන අවශ්‍යතාවයන් කියලා නේද? මෙන්න මේ ඉලක්කම් අතර තියෙන පරතරය එහෙම සමාන වෙන්න බෑ. හරි. දැන් මේ මගේ සංඛ්‍යා රේඛාවේ ඍණ පැත්තකුත් එන්න ඕන හින්දා මම මේ විදිහට ගත්තා. අපි තව චුට්ටක් මේක දික් කරමු නේද? තව උත්තර දෙකක් විතර වගේ එනකම්. එහෙනම් මෙතන මම 9 10 11 ලකුණු කරලා තියෙනවා. හරි. එහෙමනම් දැන් මෙන්න මෙයාගේ නිකිලමය විසඳුම් ටික අපිට මේ සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න පුළුවන්. බලන්න අපි දන්නවා අපි මේක ගැන නොහිතා අසමානතාවය ගැනම හිතමු. එහෙමනම් මෙන්න අසමානතාවය අපිට දීලා තියෙනවා x විශාලයි 5යි කියලා. දැන් එහෙනම් අපිට x ගේ නිකිලය ටික නිකිලමය විසඳුම් ටික මේ සංඛ්‍යා රේඛාව මත තිතකින් ලකුණු කරන්න පුළුවන්. එහෙනම් x 5ට වඩා විශාල වෙන්න ඕන. එහෙනම් x වෙනුවට 6 ගන්න පුළුවන්. ඔන්න මම මේක බෝලයක් විදියට මේක පාට කරලා ලකුණු කරා. 7 ගන්න පුළුවන්. 8 පුළුවන්. 9 පුළුවන්. 10 පුළුවන්. 11 පුළුවන්. හරි නේද? තවත් තියෙනවා. ඒ තවත් තියෙනවා කියන්නේ තමයි අපි මේ පැත්තට මේ ඊතලයක් දාලා දෙන්නේ. සංඛ්‍යා රේඛාවක් දාද්දී අපි විශාල වැඩි වෙන පැත්තට ඊතලයක් දානවනේ නේද? ඇත්තටම මේක මේ පැත්තටත් වැඩි වෙනවා. නමුත් අපිට මේ පැත්තට ඊතලයක් ඕනේ නැහැ. මේ පැත්තට විතරක් වැඩි වෙන දිශාවට විතරක් ඊතලයක් තිබ්බොත් ප්‍රමාණවත්. මෙහෙට දැම්ම කියලා වැරද්දකුත් නැහැ. හරි. එහෙමනම් ඔන්න අපි අසමානතාවයක නිකිලමය විසඳුම් ආකාර දෙකකට ඉදිරිපත් කරා. දැන් ඔන්න ආපහු තේරුම් ගන්න මම ආපහු අපි මේ ලියන්න හදන එක කියනවා. එතකොට ඔයාලා මේක හැම වෙලේම ඔළුවේ තියාගෙනම ලියන්න. මොකද්ද මේ අසමානතාවයකට තියෙන විසඳුම් වර්ග දෙකක් තියෙනවා කිව්වා. එකක් නිකිලමය විසඳුම්. එයා රෝමි ලක්ෂණ 1 යටතේ අපි කතා කරා. ඒක ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර දෙකක් තිබ්බා. එකක් කුලකයක් විදිහට අනිත් එක සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරලා ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. එහෙමනම් දැන් අපි කතා කරන්න යන්නේ ඔය අසමානතාවයට තියෙන දෙවන වර්ගයේ විසඳුම් මොනවද කියන එක. දෙවනි වර්ගයේ විසඳුම මොනවද කියන එක. එහෙනම් රෝමි ලක්ෂණ 2 දාලා මේක ලියන්න. රෝමි ලක්ෂණ 2 දාලා ලියන්න. x විශාලයි 5 අසමානතාවයේහි රෝමි ලක්ෂණ 2 දාලා ලියන්න. x විශාලයි 5 අසමානතාවයේහි සියලු විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න. x විශාලයි 5 අසමානතාවයේහි සියලු විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න. හරි. දැන් එහෙනම් ඔයාලට හිතනවා ඇති ඇයි සියලු විසඳුම් අපිට කුලකයක් විදිහට ලියන්න බැරි? ඇයි සියලු විසඳුම් මේ නිකිලමය විසඳුම් අපි කුලකයක් විදිහට ලියවනම් අවයව සහිතව ඇයි සියලු විසඳුම් අපිට කුලකයක් විදිහට අවයව සහිතව ලියන්න බැරි කියලා? ඔව් ඒකට හේතුවක් තියෙනවා පුතේ. මෙන්න මෙහෙම හේතුවක් තමයි ඒකට තියෙන්නේ. දැන් හිතන්න මං මෙහෙම උදාහරණයක් කියන්නම්. 6 නම් 5ට වඩා විශාලයි තමා. නේද? 6 කියන එක 5ට වඩා විශාලයි තමා. ඊළඟට 5ට වඩා විශාල පූර්ණ සංඛ්‍යාව 7 කියන එකත් අපි දන්නවා. හැබැයි 6යි 7යි අතර තව උත්තර තියෙන්න බැයිද? පූර්ණ සංඛ්‍යාත්මක නොවන උත්තර, නිකිලමය නොවන උත්තර තියෙන්න පුළුවන් නේ. එහෙනම් උදාහරණයක් විදියට 6.1 තියෙන්න පුළුවන්. 6.2 තියෙන්න පුළුවන්. 6.3 ඊට පස්සේ 6.4යි 5, 6.4යි 6 ඔය විදිහට මෙන්න මේ 6යි 7යි අතර නිකිලමය නොවන විසඳුම්. ඒ කියන්නේ මොනවද?
පූර්ණ සංඛ්‍යාත්මක නොවන විසඳුම් තව ඕන තරමක් තියෙන්න පුළුවන්. අපිට ඒවා මෙච්චරයි කියලා කියන්න බෑ. දශම ගණන් අපිට දශම ස්ථාන 1කට 2කට 3කට 4කට නේද? ඕන තරමක් කියාගෙන යන්න පුළුවන්. ඕනනම් උදාහරණයක් විදිහට මම ලියලා පෙන්නන්නම්. දැන් හිතන්න 6 කියන සංඛ්‍යාව මෙහෙමනම් 7 කියන සංඛ්‍යාව මෙහෙමනම් ඔය දෙන්න අතර කොච්චර තියනවද? 6.1 6.2 ඊළඟට අපි මේ අතර ගත්තත් තව තියෙනවානේ 6.13 නේද? තව තියෙනවා 6.1 1.4 1.45 තව ඕන තරම් අපිට දශම ස්ථාන දදා 6යි දශම ගණන් උනත් අපිට ඕන තරමක් ලියන්න පුළුවන්. එහෙමනම් දැන් ඔයාලට හිතනවා නේද? එහෙම කුලකයක් විදිහට එහෙනම් සියලුම විසඳුම් අවයව සහිතව ලියන එක තේරුමක් නැහැ. තේරුමක් නැහැ නෙමෙයි ඇත්තටම කරන්න බෑ. මේ විදිහට අවයව සහිතව සියලු විසඳුම් අපිට ලියන එක කරන්න බැරි වැඩක්. මොකද ලියලා ඉවර කරන්නත් බෑ ලියන්න පිළිවෙලකුත් නැහැ අපිට. එහෙමනම් අපිට සියලුම විසඳුම් ලකුණු කරලා පෙන්නන්න තියෙන්නේ එකම එක විදිහයි. ඒ විදිහ තමයි සංඛ්‍යා රේඛාව. එහෙනම් අපි සංඛ්‍යා රේඛාවක් ගත්තොත් ආපහු මම අර සංඛ්‍යා රේඛාවම ඒ වගේම එකක් තමයි අතර මේ අඳින්නේ. හැබැයි මම ඍණ පැත්ත අඩු කරලා අඳින්නම් මොකද අපිට ඍණ පැත්ත වැඩක් නැහැ. ඍණ පැත්ත අවශ්‍ය නැති හින්දා මම ධන පැත්ත ටිකක් වැඩිපුර එන්න අඳින්නම්. මේ බලන්නකො. දැන් අපිට තියෙනවා සංඛ්‍යා රේඛාවක්. දැන් මේ සංඛ්‍යා රේඛාව මත කවද අපි x විශාලයි 5 කියන අසමානතාවයේ සියලුම විසඳුම් ලකුණු කරලා පෙන්වන්න හදන්නේ. සියලුම විසඳුම් ලකුණු කරලා පෙන්වන්න හදන්නේ. එහෙමනම් මතක තියාගන්න x වල අගය 5ට වඩා විශාල හින්දා මම මේක තවදුරටත් තව පැහැදිලි කරනවා මෙතන කොහොමද වෙන්නේ කියලා. ඒ හින්දා ඒක ගැන වැඩි හිතන්න ඕනේ නැහැ. අපි පහනේ සීමාව විදිහට තියෙන්නේ 5ට වඩා විශාල හින්දා මතක තියාගන්න අපි පහ පාට කරන්නේ නැහැ. පහ නිකන් රවුමක් විතරයි අඳින්නේ. පහ පාට කරන්නේ නැති රවුමක් අඳින්නේ. ඇඳලා 5ට වඩා විශාල පැත්ත මෙන්න මේ දකුණු පැත්ත. මේ දකුණු පැත්තේ සියලුම පූර්ණ සංඛ්‍යාත් ඇතුළුව දශම ස්ථාන, භාග සංඛ්‍යා ඒ සියල්ලම මේකට අයිති වෙන්න ඕන හින්දා අපි මෙන්න මේ විදිහට මේ සංඛ්‍යා රේඛාව පුතේ ඔයාලා මේක පාඩ කරද්දි ලස්සනට අඩුලත් වෙලා පාඩ කරන්න. අසමානතාවයන්ගේ සියලුම විසඳුම් මේ විදිහට අපිට සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න පුළුවන්. අඩුලත් වෙලා ලස්සනට පාඩ කරගන්න. හරි. එහෙමනම් දැන් ඔන්න අපි ලියපු ගාන. එහෙම නැත්නම් අපි ලියපු උදාහරණේ මම ඔයාලට තරුවක් දාලා උදාහරණයක් ලියන්න කිව්වා. මම කිව්වා ඒකෙදි මම මේ විසඳුම් ගන්න හැටි අවස්ථා ටික කියලා දෙනවා කියලා. ඔන්න මම මේ ටික කියලා දුන්නා ඔයාලට ආයෙත් පැහැදිලි කරගන්න. දැන් Taman ලියපු එක මේක ඇඳගන්න. මේක ඇඳගෙන Taman ලියපු එක දිහා හරියට බලා ගන්න. ඔන්න මම ආපහු මේක විස්තර කරගෙන යනවා. පටල ගන්න නැතුව මේක ඔලුවට දාගන්න. අපි ඊළඟට එකින් එකට උදාහරණ අරගෙන මේක තව ටිකක් පැහැදිලි කරගමු. හරි. අහගන්න පුතේ. හරියට අහගන්න. මෙතනදී අපි උදාහරණයක් විදියට ගත්තා x විශාලයි 5 කියන අසමානතාව. එතකොට අසමානතාවයක විසඳුම් ආකාර දෙකකට අපෙන් අහනවා. මේ 9 වසරේ අපෙන් අහනවා ආකාර දෙකකට විසඳුම්. එක ආකාරයක් අපි රෝමිලක්ෂණ 1 කියලා දාලා ලියුවා. මොකද්ද පුතේ? ඒ ආකාරය නිකිලමය විසඳුම් අපෙන් අහලා තිබ්බා. එහෙමනම් නිකිලමය විසඳුම් කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම්. එතකොට පුතේ නිකිලමය විසඳුම් අපෙන් දෙවිදිහකට ඇහුවානේ. මොකද්ද? එක විදිහකට ඇහුවා නිකිලමය විසඳුම් කුලකයක් විදිහට ලියන්න කීවා. ඊළඟට අපෙන් ඇහුවා නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරලා පෙන්වන්න කීවා. අපි එහෙනම් ඔන්න මේ අවස්ථා දෙකම උතන ලියලා පෙන්නුවා. පස්සේ රෝමිලක්ෂණ 2 යටතේ අපෙන් ඇහුවා x විශාලයි 5 කියන අසමානතාවයේ සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න කියලා. එහෙමනම් සියලු විසඳුම් කියපුවාම 6 7 8 9 10 11 12 කියන පූර්ණ සංඛ්‍යා විතරක් නෙමේ 6යි 7යි අතර තියෙන 6.5 7යි 8යි අතර තියෙන 7.1 9යි 10යි අතර තියෙන 9.8 9.7 නේද? ඔය සියලුම දශම ස්ථානත් එක්ක මේ සියලුම පිළිතුරු නැත්තම් මේ සියලුම විසඳුම් නිරූපණය කරා අපේ මෙන්න මේ විදිහට සංඛ්‍යා රේඛාවකින්. හරි. දැන් පැහැදිලි ඇති අසමානතාවයක විසඳුම් නිරූපණය කරන විදිහ සහ අපෙන් අහනවා වර්ග දෙකක්.
මොනවද? නිකිලමේ විසඳුම් සහ සියලුම විසඳුම්. සමහර අවස්ථාවල සියලු විසඳුම් කියන්නේ නැතුව සියලු වචනේ නැතුව විසඳුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න කියනවා. එහෙමනම් ඒ කියන්නේ මේ සියලු විසඳුම් කියන එක. මතක තියාගන්න. හරි. එහෙනම් දැන් අපි ඔන්න ඕක ආපහු අනුමාත්‍රිකා දෙකක් යටතේ තවත් උදාහරණ කීපයක් යටතේ පැහැදිලිව මේක අඳුරගමු. හරි. ලියන්නකෝ එහෙනම් මෙහෙම. මම එකම ගණන් ටික ඔයාලට උදාහරණ කීපයක් යටතේ කියලා දෙනවා. ඒ කියන්නේ ආකාර කීපයක් යටතේ කියලා දෙනවා. දැන් පැහැදිලිව එතකොට ඒ ටිකේ ආපහු මේ ප්‍රශ්න පටලගෙන තියෙන කට්ටිය විසඳ ගන්න. හරි. එහෙමනම් ලියන්නකෝ පළවෙනි එක මේක අනුමාත්‍රිකාවක් විදිහට ලියවත් කමක් නැහැ. ගැටලුවක් නැහැ. පොඩි අනුමාත්‍රිකාවක් විදිහට ලියන්න. අපි පළවෙනියටම කරන්න යන්නේ නිකිලමේ විසඳුම් කුලකයක් විදිහට ලියන එක. ඊළඟට අපි නිකිලමේ විසඳුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරනවා. ඊළඟට අපි සියලු විසඳුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරනවා. ඔන්න අවස්ථා තුන මම ආපහු අනුමාත්‍රිකා තුනක් යටතේ ඔයාලට කියලා දෙනවා. ලියන්නකෝ එහෙනම් කෙටි අනුමාත්‍රිකාවක් අසමානතාවයක නිකිලමේ විසඳුම් කුලකයක් ලෙස ලියා දැක්වීම. එහෙනම් පළවෙනි අනුමාත්‍රිකාව අපි කරන්න හදන්නේ ලියව නේද? අසමානතාවයක නිකිලමේ විසඳුම් කුලකයක් ලෙස ලියා දැක්වීම. මේකෙදි මම ගණන් 4ක් ගන්නම්. ඒ කියන්නේ උදාහරණ 4ක් විදියට ගණන් 4ක් ගන්නම්. අරගෙන ඔයාලට කියලා දෙන්නම් ඒ උදාහරණ 4දී කොහොමද මේ 4 දෙනාට උත්තර නිකිලමේ විසඳුම් කුලකයක් විදියට ලියන්නේ. ඊළඟට මම මේ 4ම ආපහු මෙතෙන්ට ගන්නවා. ඒක අපි කරගෙන යමු. ආයි කියන්න දෙයක් නැහැ. හරි. එහෙනම් ඔන්න පළවෙනි එක තමයි පළවෙනි අසමානතාවය තමයි අපි මේකට x කියලා ගමු. ඇත්තටම x කියලාම ගන්න ඕමනාවක් නැහැ. ඕන විජ්‍ය පදයක් ගන්න පුළුවන්. හැබැයි අපි x කියලා විතරක් ගමුකෝ. එහෙනම් මම මෙතනදී ගන්නවා x විශාලයි ඍණ 2යි. ඔන්න මම x විශාලයි ඍණ 2යි කියලා ගත්තා. දැන් මේකේ සියලුම විසඳුම් ටික අපි සංඛ්‍යා රේඛාවක් නෙමෙයි කුලකයක් විදිහට දක්වන්න ඕනේ. සංඛ්‍යා රේඛාවක් විදිහට අපි පස්සේ දක්වනවා. එහෙනම් අපිට මෙන්න මෙයාගේ සියලුම විසඳුම් ටික කුලකයක් විදිහට සංගල වරහන් ඇතුලේ අපිට ලියන්න පුළුවන්. දැන් මෙතනදී ඔයාලා දන්නවා x වල අගේ කාට වඩා විශාල වෙන්න ඕනද? ඍණ 2කට වඩා විශාල වෙන්න ඕනේ. එහෙමනම් ඍණ 2කට වඩා විශාල ඊළඟට තියෙන අපිට හම් වෙන පූර්ණ සංඛ්‍යාව ඍණ 1 බිංදුව 1 2 3 4 ඔය විදිහට මේක කෙලවරක් නැතුව යනවා. ඒ හින්දා අපි ටික ටිකක් දාලා කුලකේ ඔන්න වහලා දැම්මා. සංගල වරහන වහලා දැම්මා. හරි. දෙවෙනි එක තමයි x කුඩායි 4ට වඩා. ඔන්න දෙවෙනි අසමානතාව. අපේ දෙවෙනි උදාහරණය. එහෙමනම් මෙයාගේ විසඳුම් ටිකත් අපි කුලකයක් විදිහට ලියමු. 4ට වඩා කුඩා පූර්ණ සංඛ්‍යාවක් විදිහට අපිට හම් වෙන්නේ පළවෙනිය 3 නේද? 4ට වඩා කුඩා වෙන්න බෑ x කියන්නේ. එහෙනම් 3 2 1 බිංදුව ඍණ 1 ඍණ 2. මේකත් එහෙනම් ඔන්න ඔය විදිහට අඩු වෙවි යන කුලකයක් වෙනවා. මේක ඇත්තටම අනිත් පැත්තට අඩු වෙගෙන යන්නේ. මොකද 4ට වඩා කුඩා ඒවා. හරි. එහෙමනම් දැන් විශාලයි කියන අසමානතා ලකුණ වලට පැහැදිලි. කුඩයි කියන අසමානතා ලකුණ වලට පැහැදිලි. හරි. මම කියවනේ අර සමාන කැලලකුත් වෙනවා මෙතෙන්ද කියලා. එහෙමනම් මම දැන් ඊළඟට එහෙම උදාහරණයක් ඔයාලට පෙන්වන්න හදන්නේ. මේ බලන්න. x විශාලයි හෝ සමානයි ඍණ 3. හරි. එහෙමනම් මෙතනදී මොකද්ද මේ කියන්නේ? විශාල වෙන්නත් පුළුවන් x සමාන වෙන්නත් පුළුවන් x. කාටද? ඍණ 3ට. එහෙමනම් අපි මේක වචනෙන් ලියන විදිහ කොහොමද ලියන්නේ? x විශාලයි හෝ සමානයි ඍණ 3. එහෙම නැත්නම් තවත් විදිහකට අපිට මේක කියන්න පුළුවන් x සමානයි 3 හෝ වඩා විශාලයි. ඊට වඩා විශාලයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කොහොමද මේ කියන්නේ? x විශාලයි හෝ සමානයි. කාට වඩාද? ඍණ 3ට වඩා. දැන් මේක කාට හරි දරුවෙකුට ඕන නම් මෙතනින් ඉස්සරහින් ලියා ගන්න. මොකද අපි ලියා ගන්න මේක වචනෙන් කොහොමද ලියන්නේ? x විශාලයි හෝ සමානයි
ඍණ 3. මේවා කොහොමද අපි වචනේ ලියන්නේ? x කුඩායි 4. කෙලින්ම x කුඩායි 4. මෙයා කොහොමද අපි වචනේ ලියන්නේ? x විශාලයි ඍණ 2. එහෙනම් මේක අපි කොහොමද ලියන්නේ? x විශාලයි හෝ සමානයි ඍණ 3. එහෙනම් මෙයාගේ විසඳුම් ටික අපි සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරනවා. ඊට පස්සේ දැන් අපි මේකේ විසඳුම් ටික මේ පියවරේදී අපි ලියාගෙන යන්නේ කුලකයක් විදිහට අවයව සහිතව. එහෙනම් මෙතනදී x වලගේ ඍණ 3ට වඩා විශාල වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් වෙන්න පුළුවන් ඍණ 3ට සමාන වෙන්නත් පුළුවන්. එහෙනම් x ට ගන්න පුළුවන් අගයක් විදිහට අපිට මෙතනදී ඍණ 3ක් ගන්න වෙනවා. හැබැයි මෙතනදී එහෙම ගත්තද අපි? මෙතනදී එහෙම ගත්තේ නෑනේ. මොකද අපිට ඍණ 2කට වඩා විශාලයි කියලාමනේ කියවේ කෙලින්ම. හැබැයි මෙතනදී කියනවා මෙයා ඍණ 3ට සමාන වෙන්නත් පුළුවන්. එහෙනම් x ට ඍණ 3 ගන්නත් පුළුවන් නේ. ඔව්. ඒ වගේම ඍණ 3ට වඩා විශාල වෙන්න ඕන. ඍණ 3ට වඩා විශාලයි කියන්නේ ඍණ 2, ඍණ 1, බිංදුව 1, 2, 3. මේකෙත් අපි ටික ටිකක් දාමු. මොකද මේක කෙලවරක් නෑ. තව ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟට හතරවෙනි එක තමයි x කුඩායි හෝ සමානයි. අපි ගමු x කුඩායි හෝ සමානයි 6 වගේ එකක්. x කුඩායි හෝ සමානයි 6යි. හරි. එහෙනම් මේක අපි වචනෙන් කියන්නේ කොහොමද? x කුඩායි කුඩායි හෝ සමානයි. x කුඩායි හෝ සමානයි 6ට. එහෙමනම් අපිට මෙයාගේ උත්තර විදිහට විසඳුම් විදිහට ගන්න පුළුවන් x වලට 6 ගන්න පුළුවන්. 5, 4, 3, 2, 1 බිංදුව තව යනවානේ. ඍණ ගණනුත් තව යනවා මේකේ. එහෙනම් අපි එතනින් නවත්තලා ඔන්න තිත් ටිකක් දාලා තියෙනවා. හරි. පැහැදිලි නේද? එහෙනම් මේ අනුමාත්‍රිකාවටද අපි කරපු දේ. මේ අනුමාත්‍රිකාවටද අපි කරේ මොකද්ද දරුවෝ? ආයෙත් මතක් කරගන්න. අසමානතාවයක නිකිලමය විසඳුම් කුලකයක් විදිහට ලියපු එක තමයි අපි මේකෙදි කරේ. මොකද්ද කරේ? අසමානතාවයක නිකිලමය විසඳුම්. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් මොකක් විදිහටද අපි ලියුවේ? කුලකයක් විදිහට ලියපු එක තමයි අපි කරේ. හරි. එහෙනම් ඊළඟ වැඩේ ඊළඟ අනුමාත්‍රිකාව ලියන්න. ඊළඟ අනුමාත්‍රිකාව තමයි ලියන්නකෝ. ඊළඟ අනුමාත්‍රිකාව. දැන් මේ ටික ඔයාලා ලියා ගන්න ඇතිනේ. දැන් මම මේ උගන්වන වේගය වැඩි වගේ නම් ඔයාලට පුළුවන් වීඩියෝ එක පොඩ්ඩක් නැවැත්තුවා මේ ටික ලියාගත්තා. ඊළඟ ටික ආපහු බලුවා එතන ඉඳලා. හරි නේද? එහෙම කරගන්න. මම මේකේ වෙලාව අඩු කරගන්න මම කියාගෙන යනවා. ඔයාලට ලියා ගන්න වෙලාව මදි වගේ නම් මදි දරුවෙක් ඉන්නවා නම් වීඩියෝ එක චුට්ටක් නවත්තලා ඉතුරු ටික ලියා ගන්න. හරි. එහෙනම් අපේ ඊළඟ අනුමාත්‍රිකාව තමයි ලියන්න. අසමානතාවයක ඊළඟ අනුමාත්‍රිකාව අසමානතාවයක නිකිලමය විසඳුම්. නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කිරීම. අසමානතාවයක නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කිරීම. හරි. එහෙනම් අපි ඔන්න ඊළඟ වැඩේ පටන් ගන්න හදන්නේ. ඒකටත් මම උදාහරණ 4 විදිහට මේ 4 දෙනාම ගන්නවා. මේ 4 දෙනාම අරගෙන එතකොට ඔයාලට හොඳට සංසන්දනය කරගන්න පුළුවන් උත්තර කොහොමද වෙනස් වුනේ කියලා. ඇත්තටම උත්තර වෙනස් වෙන්නේ නැහැ. අපි මේක උත්තරේ ලියලා පෙන්නන විදිහ විතරයි වෙනස් වෙන්නේ. දැන් සංඛ්‍යා රේඛාවක් මත මේකේ උත්තර පෙන්නන්න හදන්නේ. එහෙනම් පළවෙනි එක x විශාලයි ඍණ 2යි. අපි අඳිමු සංඛ්‍යා රේඛාවක්. ඔයාලා ඩ්‍රූල් තියලා මේවා ලස්සන අඳින්න පුතේ. අඳිද්දී හරි. ඔය විදිහට මම සංඛ්‍යා රේඛාව ලකුණු කරා. එහෙනම් අපිට කියලා තියෙන්නේ x වල අගය කාට වඩා විශාල වෙන්න ඕනද? ඍණ 2ට වඩා විශාල වෙන්න ඕන. එහෙමනම් ඍණ 2 ගන්න බෑනේ. අපි ඔන්න ඍණ 1 පාට කරා. බිංදුව පාට කරා. මොකද මේවා නිකිලමේ විසඳුම්. 1 පාට කරා. 2 දෙකක් පුළුවන් නිකිලයක්. 3ක් නිකිලයන් පූර්ණයිනේ. 4 පුළුවන්. 5 පුළුවන්.
6ත් පුළුවන්. දැන් දැනට මෙච්චරයි තියෙන්නේ නේ. තව ඉස්සරහට මේකේ ඉතුරු සංඛ්‍යා ටිකක් ගන්න පුළුවන්. ඔන්න එහෙනම් අපේ පළවෙනි උදාහරණයේ නිකිලමේ විසඳුම් ටික සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරා. හරි. එහෙනම් අපි දෙවෙනි උදාහරණෙත් මේකම ගමු. x කුඩායි 4. x කුඩායි 4. එහෙනම් මේකටත් අපි සංඛ්‍යා රේඛාවක් ඇඳලා සංඛ්‍යා රේඛාව මත මෙයාගේ උත්තර ටික ලකුණු කරමු. දැන් කාට හරි දරුවෙකුට මෙන්න මේක ප්‍රශ්නයක් වෙන්න බෑ. මේවා අපි කලින් ඉගෙනගෙන තියෙන්නේ මේ ඍණ 5 ඍණ 4ට වඩා කුඩායි කියන එක, මේ පැත්තට යද්දි විශාල වෙනවා කියන එක, 1 2 3 4 පිළිවෙලට ගාන වැඩි වෙනවනේ, වටිනාකම වැඩි වෙනවනේ. එහෙනම් ඍණ 5ට වඩා ඍණ 4 වැඩි වෙන්න එපානේ. ඍණ 4ට වඩා ඍණ 3 ලොකු වෙන්න එපා. ඍණ 3ට වඩා ඍණ 2 ලොකු වෙන්න එපා. ඍණ 1ට වඩා බිංදුව ලොකු වෙන්න එපා. බිංදුවට වඩා 1 ලොකු වෙන්න එපා. ඔව් නේ. එහෙනම් දක්ෂිනාවර්තව සංඛ්‍යා රේඛාවක වටිනාකම වැඩි වෙනවා. සංඛ්‍යාවල වටිනාකම වැඩි වෙනවා. ඒක අමතක කරන්න එපා. අනේනම් 4ට වඩා කුඩා වෙන්න ඕනේ x ගාගෙන. x ගේ පූර්ණ සංඛ්‍යාත්මක නිකිලමය විසඳුම්. එහෙනම් පළවෙනියා 3, ඊළඟ 2, ඊළඟ 1, ඊළඟ බිංදුව, ඍණ 1. එහෙනම් මේකෙත් අපි තියෙන නිකිල ටික ලකුණු කරලා පෙන්නනවා. තවත් නිකිල තියෙනවා. තව මෙහාට යන්න පුළුවන්. එහෙනම් ඒකත් ඔයාලට දැන් පැහැදිලි ඇති. අපි තුන්වෙනි උදාහරණය ගත්තාම තුන්වෙනි උදාහරණය අපිට තියෙන්නේ x විශාලයි හෝ සමානයි ඍණ 3 කියන එක. එහෙනම් දැන් ඔන්න x ඍණ 3ට වඩා විශාල වෙන්න එපා. ඍණ 4 නෙමෙයි නේද? එහෙනම් විශාල. ඍණ 2 නේ. පැහැදිලි නේද? එහෙනම් x විශාලයි ඍණ 2. x විශාලයි හෝ සමානයි ඍණ 2 කියන එක අපි සංඛ්‍යා රේඛාවක ඍණ 3 කියන එක සංඛ්‍යා රේඛාවක ලකුණු කරමු මේ විදිහට. එහෙනම් මේ බලාගන්න. මේත් අපි ලකුණු කරන්නේ නිකිලමය විසඳුම්. සංඛ්‍යා රේඛාවක් මත මේ අපි තාම ලකුණු කරන්නේ නිකිලමය විසඳුම්. හරි. එහෙනම් ඔන්න සංඛ්‍යා රේඛාව තියෙනවා ඍණ 3ට සමාන වෙන්නත් පුළුවන්. x වලගේ ඍණ 3ට සමාන වෙන්නත් පුළුවන්. එහෙමනම් අපිට මෙතනදී මේ ඍණ 3 කියන මායිමත් පාට කරන්න වෙනවා. බලන්නකො පුතේ මෙතනදී 4 පාට කරේ නෑනේ. 4ට වඩා කුඩා වෙන්න එපා. මෙතනදී අපි ඍණ 2 පාට කරේ නෑනේ. ඍණ 2ට වඩා විශාල වෙන්න එපා. හැබැයි මෙතනදී අපි ඍණ 3 පාට කරනවානේ. හේතුව ඇයි? ඍණ 3ට x සමාන වෙන්න පුළුවන්නේ. මේ මෙතන සමාන ලකුණුකුත් තියෙනවානේ. දැන් පැහැදිලි නේද? එහෙනම් ඍණ 3ට වඩා විශාල අනිත් ඒවා තමයි ඍණ 2, ඍණ 1, බිංදුව, 1, 2, 3, 4, 5, 6. හරිනේ? ඔන්න එහෙනම් අපේ ඒ අසමානතාවයේ විසඳුම් ටිකත් සංඛ්‍යා රේඛාවක ලකුණු කරා. මේවා හොඳට මේ ඇතුළත් එක්ක පාට වෙන්න ඕනේ බෝල. මේ අපි ලකුණු කරන බෝල ඇතුළත් එක්ක පාට වෙන්න ඕනේ. හරි. එහෙනම් අපේ හතරවෙනි උදාහරණය අපි ගත්තාම හතරවෙනි උදාහරණය අපිට තියෙනවා x කුඩායි හෝ සමානයි 6 කියලා. එහෙනම් මම ඒකට සංඛ්‍යා රේඛාවක් අඳිනවා. x කුඩායි හෝ සමානයි 6. එහෙනම් මෙතනදී x වලගේ 6ට සමාන වෙන්නත් පුළුවන් 6ට වඩා කුඩා වෙන්න ඕනේ අනිවාර්යෙන්. එහෙනම් 6ට සමාන වෙන්න පුළුවන් හින්දා 6ත් පාට වෙන්න ඕනේ. 6ට වඩා කුඩා හින්දා 5, 4, 3, 2, 1, බිංදුව, ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4. දැන් ඔයාලට පැහැදිලි නේද අපි මේ කරපු දේ? දැන් එහෙනම් නිකිලමය විසඳුම් කුලකයක් විදිහට ලියන්නත් ඔයාලට පුළුවන්. මෙන්න මේ විදිහට නිකිලමය විසඳුම් කුලකයක් විදිහට ලියන්නත් පුළුවන්. නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්නත් දැන් ඔයාලට පුළුවන්. හරි. එහෙමනම් ඊළඟට අපිට තියෙන්නේ සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්නේ කොහොමද කියලා බලන්න. සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්නේ කොහොමද කියලා බලන්න තමයි ඊළඟට අපිට තියෙන්නේ. හරි. එහෙමනම් මේකේ අඩුපාඩු තියෙනවා හදාගන්න. මේක ලියන කට්ටිය දැන් ලියා ගන්න බැරි වෙච්ච අය මේක ලියා ගන්න. හරියට හදාගන්න.